නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, පින්වතියනි, පින්වත් දරුදරියනි, මේ පින්වත් පිරිසට මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් සතර සතිපට්ඨානේ කායානුපස්සනා සතිපට්ඨානේ පිළිබඳවයි දැනගන්න ලැබුණේ. අද බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි සතිපට්ඨානයේ වන වේදනානුපස්සනා සතිපට්ඨානයේ පිළිබඳව විග්‍රහයක් සිදු කරන්නයි. අපි අද තේරුම් ගන්න ඕනේ වේදනානුපස්සනාව කියන්නේ මොකද්ද? ඒ වේදනානුපස්සනා භාවනාව වඩන්නේ කොහොමද? මේ වේදනානුපස්සනාව කියන වචනේ කොයිතරම් විග්‍රහ සහිතද කියලා මුලින් තේරුම් අරගන්න ඕනේ. අන්තිමට බොහෝතම භාවනාවක් වශයෙන් වඩනකොට ඊටාම කෙටියෙන් තමයි මේ වේදනානුපස්සනාව ගැන දැනගන්න මේ පිළිතුර බොහෝකට ලැබිලා තියෙන්නේ. වේදනාවක් කියන හිතන් මෙහෙම සිහි කරන්ට කියලා කියනවා. එහෙම නැත්නම් සැප වේදනාවක් කියලා සැපයක් දැනෙනකොට හිතන්ට, දුකක් දැනෙනකොට දුක් වේදනාවක් එනකොට දුක් වේදනාවක් කියලා හිතින් මේ ආදි වශයෙන් කියන සීමාවක ඉක්මවලා තවත් විග්‍රහ සහිතව නිවන් අවබෝධ කරගන්න හේතු වෙන මේ සතිපට්ඨානයේ වේදනානුපස්සනා සතිපට්ඨානයේ මම හිතන්නේ විග්‍රහ කරලා මේ පිටුතුන්ට අහත් ලැබිලා නැතුව ඇති. අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ වේදනානුපස්සනාව වඩනකොට මේ වේදනාව කියන ඒකකයක්ද මේ වේදනාව කියන්නේ? එහෙම නැත්නම් කොහොම හටගන්නේ එකක්ද? මේ වේදනාවේ ස්වභාවය කුමක්ද? මේ කාරණේ හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපිට වේදනාවක් දැනෙනකොට අපි වේදනාවක් කියලා මේ විදිහට හිතනවා නම් ඒ කියන්නේ සිහි කරන්න ඉතර නම් අපි එතන ප්‍රඥාවෙන් කුමක්ද කළේ? වේදනාව බව දැන ගැනීමට අපට අවශ්‍ය කරලා තිබුණේ මොනවද? වේදනා චෛතසික, සංඥා චෛතසික කියන හිතේ හටගන්න චෛතසික කොටසක් තියෙනවා. ඒ දෙක සර්වචිත්ත සාධාරණ කියන චෛතසික දෙකක්. හැම හිතකටම සාධාරණයි. නරක හිත් වලක් තියෙනවා, හොඳ හිත් වලක් තියෙනවා. හිතක් යම්තරක හටගත්තා නම් මේ චෛතසික දෙක එදෙනවාමයි. එහෙනම් වේදනා සංඥා කියන චෛතසික දෙකෙන් නිවන් දකින්න පුළුවන්ද? හොඳින් තේරුම් අරගන්න ඕනේ. දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල ආදි වශයෙන් ගන්න දෙයකින් යථාර්ථය දකින්න බෑ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ හතර ලෞකිකත්වයේ ලෞකික අදහසක්, ලෞකික தත්ත්වයක් පෙන්වනවා මිසක් එයින් කොහොමවත් ප්‍රඥාව පෙන්වන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව කියන්නේ ඒ தත්ත්වයේ ඉක්මවාගේ ගැඹුරු දහමක්. එහෙනම් ප්‍රතිපත්තාණිය කරනවා නම් වේදනාව ප්‍රතිපත්තාණියක් වශයෙන් වැඩෙන්න නම් ප්‍රඥාව මුල් කරගෙන දැනීමක් පහළ වෙන්න ඕනේ. එහෙනම් දැනීමක් කියලා හිතියට වේදනාවක් කියලා සිහි කරාට අපිට කොහොමද ප්‍රඥාව පහළ වෙන්නේ? අපි කොහොමද ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්නේ? පොඩින් තේරුම් අරගන්න ඕනේ. මේ සතර සතිපට්ඨානයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරවදාලා තුන් ලෝකේ බුදු පියාණන් වහන්සේ හෝ උන්වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ ශ්‍රවණය කරලා දැනගත් ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ හැරෙන්න ඒ මගින් දැනගත්තා නම් හැරෙන්න. තවත් සතර සතිපට්ඨානයේ දේශනා කරන කෙනෙක් ලෝකේ නැහැ. එන සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයෙන් වටහා ගන්නට උන්වහන්සේ දේශනා කළේ ධර්මයේ තුලින්ම ඕනේ. අපිට වේදනාවක් කියලා දැනෙනවා කියලා මේ විදිහට හිතන්න නම් මේක බෞද්ධ විතරක් නෙමෙයි, බෞද්ධ නොවන එකත් මේක කරගන්න පුළුවන්. දැනෙනවා කියනකොට වේදනාවක් කියලා හිත තියා ඉන්නකොට ඒ ටික කරගන්න අනිත් පැත්තත් පුළුවන්. නමුත් කොහොමද නිවන් දකින්නේ? එහෙම බලයි කියලා. අපි හොඳින් තේරුම් ගන්න ඕනේ ගැඹුරු දහමක් නිසා. කොහොමද දැනගන්නේ බුදු පියාණන් වහන්සේ මේ වේදනානුපස්සනාව පිළිබඳව දේශනා කර තිබෙන දේශනා මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව තිබෙනවා. නමුත් එහි තිබෙන්නේ මූල ධර්මයෙන් ඒක විග්‍රහ කරලායි දැනගන්න ඕනේ. කතංච වික්කවේ වික්ඛු වේදනානුපස්සී විහෙරති ආදි වශයෙන් මහන්නි වික්ඛුව කොහොමද මේ වේදනානුපස්සනාවෙන් වාසය කරන්නේ කියන කාරණේ පෙන්නලා බුදු පියාණන් වහන්සේ මේ වේදනාව 9 ආකාරයකට බෙදලා වෙන් කරලා විදර්ශනාත්මකව යථාර්ථයේ දකින්න අවශ්‍ය කරන ප්‍රමාණය ඒ ආකාරයෙන් විග්‍රහ කරලා පෙන්නනවා.
බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ වේදනාව පිළිබඳව පෙර කාලේ වික්ෂුන් වහන්සේලා අතර උපාසක පිරිස අතර නොයේ මතභේද පව ඇති කරගෙන තියෙනවා. බුදු පියාණන් වහන්සේ වේදනා එකක් වශයෙන් දේශනා කළා. ඒ වගේම දෙකක් වශයෙන් තුනක් වශයෙන් දේශනා කළා. මේ ආදි වශයෙන් එක එකනා එක දේශනාවක් අහලා මේ වේදනාව පිළිබඳව විවිධ මතිමතාන්තර ඇති කරගත්තා. බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ දේශනා කරනවා මම වේදනාව එකක් වශයෙන් තුනක් වශයෙන් හයක් වශයෙන් 18ක් වශයෙන් 36ක් වශයෙන් මේ ආදි වශයෙන් 108ක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ තැනට ඔබින විදිහට. අන්නේ කියන කාරණාව පටලවා ගන්න නැතුව මේ වේදනාව පිළිබඳව අපි විශේෂ විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් විදර්ශනා භාවනාවක් වශයෙන් වේදනානුපස්සනා සතිපට්ඨානිය වඩනකොට අපිට මේ වේදනාව කියන්නේ මොකක්ද කියන කාරණේ තේරුම් ගැනීමට අවශ්‍ය කරන කාරණා 9කින් විග්‍රහ කරලා දේශනා කර වදාළා. එතකොට අපි මේ ටික තේරුම් අරගන්න ඕනේ. පෙළදහම වටහා ගන්න බලාපොරොත්තු වෙන අය සපත්මයේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ දහම් අර්ථයයි. තේරුම් ගන්නට අමාරු දුෂ්කරවදීන් දහම් අර්ථය නිසා ඒ ටික තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕනේ. සැප වේදනාවක් විඳින්නේ සැප වේදනාවක් විඳින්නේ දැනගන්න. දුක් වේදනාවක් විඳින්නේ දුක් වේදනාවක් විඳින්නේ දැනගන්න. උපේක්ෂා වේදනාවක් විඳින්නේ උපේක්ෂා වේදනාවක් විඳින්නේ දැනගන්න. මේ ආදි වශයෙන් කොටස් තුනක් ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලා පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා. සාමිස වූ සැප වේදනාවක් විඳින්නේ සාමිස සැප වේදනාවක් විඳින්නේ දැනගන්න. සාමිස දුක් වේදනාවක් විඳින්නේ සාමිස දුක් වේදනාවක් විඳින්නේ දැනගන්න. සාමිස උපේක්ෂා වේදනාවක් විඳින්නේ සාමිස උපේක්ෂා වේදනාවක් විඳින්නේ දැනගන්න. මෙයා විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන පසු විග්‍රහ කරලා දෙනවා. නිරාමිස සුඛ වේදනාවක් විඳින්නේ නිරාමිස සුඛ වේදනාවක් විඳින්නේ දැනගන්න. නිරාමිස දුක් වේදනාවක් විඳින්නේ නිරාමිස දුක් වේදනාවක් විඳින්නේ දැනගන්න. නිරාමිස අදුක්ඛම සුඛ වේදනාවක් නැත්නම් උපේක්ෂා වේදනාවක් විඳින්නේ නිරාමිස අදුක්ඛම සුඛ වේදනාවක් විඳින්නේ දැනගන්න. මෙන්න මේ ආකාරයෙන් නම වතාවක නැත්නම් නම අවස්ථාවක මේ වේදනාව පිළිබඳ දැනගැනීමේ ස්වභාවයක් විග්‍රහ කරනවා. මේ වේදනාව දැනගන්නවා කියන්නේ මොකද්ද? ආරි විනේ දැනගන්නදී ප්‍රඥාවෙන් දැනගන්න ඕනේ. වේදනා සංඥා දෙකට දැනෙන හැදිරෙන මට්ටමක් තියෙනවා. හැබැයි ඒක ලෝකේ කාටවත් දැනගන්න පුළුවන් දෙයක්. වේදනාව කියන්නේ දැනෙනවා. ඒ දැනෙච්ච දේ හඳුනා ගන්නවා සංඥාව. එහෙනම් මේ වේදනා සංඥා කියන දෙකට ගෝචර වෙන මට්ටමේ සීමාවක වැටහීමක ඉඳලා එවන්ද දැනීමකට පිළිලා ඒ සීමාවේ ඉඳලා අපි කොහොමද ඉක්මෝලා ප්‍රඥාවෙන් දැනගත්ත ඉස්ස දැනගන්නේ? එහෙනම් මේ සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳිනවා කියලා දැනගන්නේ කොහොමද? අන්නේ කාරණේදි මේ දැනගැනීම ප්‍රඥාවෙන් දැනගන්න ආකාරය හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒකේ නැත්නම් වේදනානුපස්සනා සතිපට්ඨානිය වලලා නිවන් දකින්න හැකියාවක් තියෙයි කියලා හිතලා බලන්න. හොඳින් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් ප්‍රඥාවෙන් දැනගැනීම එකක්. වේදනා කියන චෛතසික කාණ්ඩයේට මේ චෛතසික වලට දැනෙන ස්වභාවය සංඥා කියන චෛතසික වලින් හඳුනන ස්වභාවයක් තියෙන එක ලෞකික අදහස් ගන්න ආයත ලෞකික මනසක් තියෙන මානසික මට්ටමේ ලෞකිකත්වයේ තියෙන ඕනම කෙනෙකුට තෝරා ගන්න පුළුවන්. හැබැයි මේ දැනීම හැඳිනීම මට්ටම ඉක්මවා ගිය දැනීමක් හැඳිනීමක් මේ වේදනාව පිළිබඳව ලබන්න ඕනේ. වේදනානුපස්සනා සතිපට්ඨානිය පූර්ණ කරගන්න නම් එහෙනම් හොඳින් තේරුම් ගන්න ඕනේ. කොහොමද මේ වේදනානුපස්සනා සතිපට්ඨානිය දැනගන්න? මේ දැනගන්න ආකාරය කොහොමද දැනගන්නේ? අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ වේදනාව කියන්නේ මොනවද? ලෝක සත්‍යයේ දැනෙන ස්වභාවයන්ට ලෝක සත්‍යය වේදනාව කියලා කියනවා. නමුත් මෙතන මේ වේදනාව පිළිබඳ දැනගත්තේ යථාර්ථය. මේ යථාර්ථය දැනගැනීමෙන් තමයි වේදනාව දැනගත්තා වෙන්නේ. සැප වේදනාව දැනගත්තා වෙන්නේ. දුක් වේදනාව දැනගත්තා වෙන්නේ. මධ්‍යස්ථ වේදනාව දැනගත්තා වෙන්නේ. නැත්නම් උපේක්ෂා වේදනාව දැනගත්තා වෙන්නේ. එහෙනම් කොහොමද මේ වේදනාව දැනගන්නේ? ප්‍රඥාවෙන් දැනගන්නේ කොහොමද? වේදනාව කියන්නේ මොනවද? මේ වේදනාව හටගන්නේ කොහොමද? ඒ වගේ මේ වේදනාව නිරෝධ කරුවාම මොකද වෙන්නේ? ඒ නිරෝධ කරන මාර්ගය මොකද්ද? මෙන්න මේ කියන කාරණා තේරුම් ගන්න ඕනේ දැනගන්න. එහෙම දැනගන්න නැතුව හිතෙනවා කිය හිටියට වේදනාවක් කිය හිටියට මේ යථා දැනීම පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාව මතුවෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාවෙන් දැනගන්න ක්‍රමී
හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි කොහොමද මේ වේදනාවක් කියලා කියනකොට වේදනාවක ස්වභාවය මොකද්ද? වේදනාව හේතුවක ඵලයක්. නැත්නම් හේතු පරම්පරාවක් නිසා හටගන්න ඵල පරම්පරාවක් අපිට වැටහෙන හැටි. මේක හොඳින් තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. වේදනාව හේතුව කුමක්ද? කුමන හේතුවකින්ද මේ ඵලයක්ද මේ වේදනාව කියන්නේ? ස්පර්ශ හේතුවෙන් තමයි වේදනාව නැති ඵලය හටගන්නේ. ස්පර්ශ කියන්නේ එකක් නෙමෙයි. ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයයි. එහෙනම් යම්කිසි ආකාරයකට හැදගැවුණු ස්පර්ශ මාත්‍ර කතාවකට වේදනා මාත්‍ර කතාවක් හටගන්නවා. අන්නේ ටික සම්පින්දනය කරපුවාම තමයි අපිට වේදනාවක් දැනෙනවා කියන සත්‍ය පහළ වෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ වේදනාවක් ඇති වෙනකොට ඒ වේදනාව හේතුවක ඵලයක් නේද කියලා දකින්න. එහෙම දැනගත්තාම අපි දන්නවා වේදනාව නිකන් හටගන්නේ නැහැ. කාටවත් ඕන විදිහට හටගන්නේ නැහැ. කාගේවත් කැමැත්ත පරිදි පවතින එකක් නෙමෙයි. මේ වේදනාව කියන්නේ මම කියලා මගේ කියලා ගන්න හදන්න පුළුවන් යම්තු දෙයක් නෙමෙයි. එහෙනම් කුමක් නිසාද? ස්පර්ශ මාත්‍රයක් හටගත්තොත් ඊට අනුකූලව වේදනා මාත්‍රයක් හටගන්නවා. එහෙනම් ස්පර්ශ මාත්‍රයේ හේතුවේ ඵලය වේදනා මාත්‍රේ. යම් කිසි සමාන අරමුණු යම් විදිහකට පහළ වෙනවා නම් ඒ අරමුණු කතාවකට අනුව සංඥා නැත්නම් අර කියන වේදනා මාත්‍රයක් හටගන්නවා. වේදනා මාත්‍ර හටාව. යම් දෙයක සැප වේදනාවක් හටගන්නවා කියන්නේ සැප වේදනාවට හේතු වෙන්නා වූ යම් කිසි ස්පර්ශ මාත්‍ර හටාවක් අනුකූලව සැප වේදනාවට අනුකූලව යම් දෙයක හටගත්තා නම් ස්පර්ශ වුණා නම් මනසට ඇහැට රූප වශයෙන් ඒ ආදී වශයෙන් ඉන ආක්‍රමයක් තියෙනවා. ඒ වගේ ඉස්සෙල්ලාම අපි හට ගන්නවා සැප වේදනාවක් දැනුණා කියන අවස්ථාව ඔන්න ඔය සැප ස්පර්ශ මාත්‍ර සැප ස්වභාවයේ ගෙනදෙන ස්පර්ශ මාත්‍රිය හටගත්තා නම් මේ කයට දැනුණා නම් හිතට දැනුණා නම් අන්නේ දැනෙනකොට ඒ මාත්‍ර හටාවට අනුකූලව වේදනා මාත්‍ර හටාවක් පහළ වෙනවා. එහෙනම් ස්පර්ශ මාත්‍රයකට එක වේදනා මාත්‍රයයි. ඊළඟ සත්වර මාත්‍රයයි. ඊළඟ වේදනා මාත්‍රය හට ගන්න නම් ඊළඟ ඒ සමාන ස්පර්ශ මාත්‍රය හට ගන්න ඕනේ. එහෙනම් සුඛ වේදනාවට හේතු වෙන ස්පර්ශ මාත්‍රය හටාවක් එක දිගට ක්‍රියාත්මක වෙනකොට ඊට අනුකූලව සැප වේදනා මාත්‍ර හටාවක් ක්‍රියාත්මක වෙනවා. අන්නේ වේදනා මාත්‍ර හටාව සම්පින්දනය කරලා මනසින් හැදගහගෙන මනසින් ගත නිගමනය තමයි මම මේ සැප වේදනාවක් විඳිනවා මේ අදහස. එහෙනම් මෙතෙන්දී අපි දකිනවා හේතු හටාවක් නිසා හටගන්න ඵල හටාවකට අපි මේ සැප වේදනා කිව්වා මිසක් මේක අයිති කරගන්න පුළුවන්ද? මේක මගේ කරගන්න පුළුවන්ද? මේක මම කරගන්න පුළුවන්ද? එහෙනම් හේතුවක ඵලයක් මගේ කිව්වට මගේ වෙන්නේ නැහැ. මම කිව්වට මම වෙන්නේ නැහැ. ඒ හේතුවට අනුකූලව ඵලය ක්‍රියාත්මක වෙනවා. හේතුව නතර වෙච්ච වෙලාවට ඵලය නතර වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න වේදනාව පිළිබඳ දැනගත යුතු දේ. වේදනාව කියන්නේ මොකද්ද? හේතු පරම්පරාවක් නිසා හටගන්න ඵල පරම්පරාවක් මනසින් සම්පීඩනය කරලා අපි වටහා ගන්න ආකාරය. අපි යන්නේ වේදනාව කියන්නේ ඒවට. එහෙනම් සැප වේදනාව කියන්නේ මොනවද? සැපකට හේතු වෙන සැප ස්වභාවයෙන් ගෙන දෙන්න හේතු වෙන ඉෂ්ට වූ ප්‍රිය වූ අරමුණු මාලාවක් අනුකූලව ක්‍රියාත්මක වෙනකොට මේ අරමුණු ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ මාත්‍රයක් ගානේ වේදනා මාත්‍රයක් නැగిලා අන්නේ වේදනා මාත්‍ර මාලාවක් හට ගන්නවා පරපුරක් හට ගන්නවා. අන්නේ පරපුර කැටි කරලා මනසෙන් අපි එකතු කරලා මනසෙන් හදා ගන්නවා තත්පර ගානක විනාඩි ගානක යම් කිසි අවස්ථාවක් තුළ විදින වේදනාවක් මම වින්දා ඒක මම මෙහෙම හඳුනාගත්තා කියලා අන්න වේදනා සංඥාවකින් හඳුනා ගන්නවා. වේදනා චෛතසිකයි සංඥා චෛතසිකයි වලින් හඳුනාගෙන මම මෙහෙම සැප වේදනාවක් වින්දා කියලා මතකයක් ඇති කර ගන්නවා. මෙන්න සැප වේදනාවේ ඇති. දැන් මේකයි දකින්න ඕනේ. අපි වේදනාවක් කියකින් කියන්නේ මේක දකින්නේ නැහැ. එහෙනම් වේදනාව කියන්නේ මොකද්ද? හේතුවක ඵලයක්. එහෙනම් හේතු පරම්පරාවක් නිසා අපකට ඵල පරම්පරාවක් පේන හැටි වැටහෙන හැටි. ඒ වගේම මේක අයිතිකාරී නැහැ. හේතුවේ ඵලයේ හේතුව නිසායි හටගත්තේ. හේතුව නැත්නම් ඵලයේ නැහැ. එහෙනම් හේතු පරම්පරාව නැති වෙනවා ඵල පරම්පරාව නැති වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ වේදනාව ඇති වුනහම අපි යලි යලිත් ඒක බලාපොරොත්තු වෙනවා නම් ඒ බඳු වේදනාවක් පස්සේ යන්ට නැවත ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න එතනයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මොකද වෙන්නේ?
ඒ වේදනාවට චන්දරාගයෙන් ඇලුම් කරන්න ගියොත්, ඒ වේදනාවන් පිළිබඳ බලාපොරොත්තු ඇති කරගත්තොත්, ඒ වේදනාව ගොඩනගන්න අවශ්‍ය කරන ස්පර්ශ මාලාව අපිට ගොඩනගින්න ඕනේ. එහෙනම් ස්පර්ශ නිකන් ලැබෙනවද? මොනවද මේ ස්පර්ශ? ඇහැට මනවලන රූප ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට රූප පිළිබඳව හට ගන්නා වූ සංපස්සය වේදනාවක් හට ගන්නවා. ඒ වගේම කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට පොට්ටබ්බයක්, මනසට ධර්මයක් කියන මෙන්න මේ මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන අරමුණු. ඇස කන දිව නාසය ශරීරය මන කියන මේවාට ස්පර්ශ වෙනකොට තමයි ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයේ ගානේ සකස් වෙලා මේ ආපු ස්පර්ශ වෙච්ච අරමුණු ඉස්සලම් පියනම් සුඛ වේදනා මාත්‍ර සෑන් හට ගන්නවා. අන්නේව තමයි අපි කියන්නේ හරි ලස්සන රූපයක් දැක්ක හරි ආස්වාදයි. සුඛ වේදනාවක් දැනුණා. හොඳ මිහිරි නාදයක්, හොඳ සුඛ වේදනාවක් දැනෙනවා. සද්දයක් ඇහුනේ. ඒ වගේම හොඳ සුවඳක් ඒකත් සුඛ වේදනාවක් ගෙන දෙනවා. හොඳ රසයක්, මිහිරි රසයක් සුඛ වේදනාවක් ගෙන දෙනවා. හොඳ ස්පර්ශයක් ඒකත් මිහිරි වේදනාවක් ගෙන දෙනවා කියලා. මෙන්න මේවා ගැන හිතනකොට ආස්වාදයි. ඒවත් මිහිරි වේදනාවක් ගෙන දෙනවා කියලා. මෙන්න මේ ආමිෂ වස්තු මුල් කරගෙන නැත්නම් මේ ලෝකේ ආමිෂ වස්තු මුල් කරගෙන හටගන්න වේදනාවට අපි කිව්වා සාමිසං වා සුඛං වේදනා වේදියා වානෝ සාමිසං සුඛං වේදනා වේදියාමිති පජානාති. මොන සුඛ වේදනාව දැනගන්න හැටි, සාමිෂ සුඛ වේදනාව දැනගන්න හැටි. එහෙනම් කයට දැනෙන සුඛ වේදනා තියෙනවා. ඒවා කොහොමද දැනෙන්නේ? මේ කයට සුඛ පහසක් තියෙනවා. මේ කය පෙර කරලාද කර්මයක විපාක ඵලයේ නා කර්ම විපාක වශයෙන් හටගත්ත මේ කයට විවිධාකාර වේදනා ගොඩ නැගිනවා. ඇහෙන් රූප බලලත් නෙමෙයි, කනින් ශබ්ද අහලත් නෙමෙයි, නාහෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලත් නෙමෙයි, දිවෙන් රස අරගෙනත් නෙමෙයි, කයෙන් බාහිර ස්පර්ශයක් අරගෙනත් නෙමෙයි. මේ කය මුල් කරගෙනම විවිධාකාර වේදනා හට ගන්නවා. සමහර ඒවා සුව වේදනා, සමහර ඒවා දුක් වේදනා, සමහර ඒවා මධ්‍යස්ථ වේදනා. මේ එක පැත්තක්. ඒක තමයි මුලින් කිව්වේ සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා කියලා දැනගන්න හැටි. එහෙනම් ඒවට හේතුව මොකද්ද? මේ කායිකත්වයේ එන්න අපි හටගත්ත පෙර කයක් හට ගැනීමට හේතුකාරක වෙන අවිද්‍යාව, තෘෂ්ණා දෙක මුල් කරගෙන හටගත්ත යම් කර්ම බලවේගයක් නිසා විපාක ඡන්දයක් වශයෙන් හටගත්ත මේ ඇසකන දිවනාසයේ ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රිය පද්ධතියත් එක්කලා හැදුණොත් මේ මාත්‍රේ කයත් එක්ක සකස් වෙන මේ ටික බැලුවාම අන්න ඒවට දැනෙන සැප දුක් උපේක්ෂා වේදනා කියන මූලික අවස්ථාවක වේදනා තුනක් දැනගත්තා. ඒකට මුල මොකද්ද? මේ බඳු ගතයි හිතයි දෙක. එහෙනම් අපි ඒ අතර තවත් වේදනාව කොටසක් තමයි ගත්තේ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කරලා අන්නේවයි ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයේ ගානේ ගොඩ නැගෙනකොට ඒ බඳු ස්පර්ශ මාත්‍ර සෑයනකට වේදනා මාත්‍ර සෑයන ගොඩ නැගිනවා. ඒවා සම්පීඩනය කරගෙන සාමිත සුඛ වේදනා විඳිනවා. ඒ වගේම තමයි සුඛ වේදනාව විතරක් නෙමෙයි අපිට ලැබෙන්නේ. සැපතක් හොයාගෙන යනකොට දුකෙන් පිරුණු නැත්නම් දුක ගෙන දෙන අනිත්‍ය අපේ අරමුණු විශාල සංඛ්‍යාවකට ගෝචර වෙලා ඒ අතරින් තමයි අර ඉෂ්ට ප්‍රිය කරන අරමුණු කරලා ඉතින් සුඛ වේදනාවක් ලබන්න අවස්ථාවක් ලැබෙන්නේ. හොඳින් තේරුම් ගන්න ඕනේ මේක ගැඹුරු තැනක්. හේද්දක ලස්සන බලලා හොඳ පිට ගන්න ගියාම කන පිට විසි කරලා හොඳ පිට ගේන්න බෑ. මොකද හේතුව හොඳ පිට එක පැත්තක තියෙනවා නම් ඒකට මැරිච්ච කන පිටක් අනිත් පැත්ත මල් වාසිකක් ගන්නවා පිටින් ලස්සන කරලා තියෙනවා. ඇතුලේ තියෙන ගොරෝසු කන පිට අත්හැරලා පිටපේන ලස්සන විතරක් ගේන්න බෑ. අපි රවට්ටන පැත්ත කොහොමත්නම් වෙලා ලස්සන තියෙනවා. ඒක බැඳිලා හැදිලා තියෙන්නේ මොකේද? අපි කැමති නැති අනිත්‍ය අප්‍රිය වල ඒකට හේතු වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආදී කොටස් ගොඩක. එහෙනම් මෙතෙන්දී අපිට මොකද්ද වෙන්නේ? සැප වේදනාවක් පස්සේ යනකොට මේ පරිවාර කරේ තියෙන මේ වට කරේ තියෙන දුක් වේදනා ගොඩකට කොට වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ නිසාම සැප හොයාගෙන යන කෙනාට දුක් වේදනාවට හේතු වෙන්නා වූ අරමුණු ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒවා අනිත්‍යයි අප්‍රියයි. අන්න අනිත්‍ය අප්‍රිය අරමුණක් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අරමුණු කරලා සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ඒ හේතු කොටගෙන දුක් ස්පර්ශ මාලාවක් හට ගන්නවා. දුකට හේතු වෙන අන්නේ ස්පර්ශ මාලාවකම හට ගන්න
වේදනා මාත්‍ර මාලාව එක රැයනට හටගත්තාම අන්නේ ටික කැටි කරලා අරගෙන තමයි අපි දුක් වේදනාවක් විඳිනවයි කියලා කියන්නේ. එහෙනම් මේවයි මට දැනෙන්නේ කෙබඳු ආකාර සැප වේදනාවක්ද කෙබඳු ආකාර දුක් වේදනාවක්ද? ඒ වගේම සමහර අරමුණු වෙනකොට ඒවයි බඳවන්නා වූ සැපේ කියලා ගන්නවත් දුකේ කියලා ගන්නවත් නැති මධ්‍යස්ථ ඒවා හම්බ වෙනවා විඳින්න. එබඳු දේ ස්පර්ශ කරපුවාම මධ්‍යස්ථ දැනීමක් ඇති කරන එබඳු විඳින මාලාවක් වේදනා මාලාවක් අර වගේම හට ගන්නවා. ඒකත් ස්පර්ශ හේතු කොටගෙනමයි. ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයේ ගානේ සමාන වන්නා වූ ස්පර්ශ මාත්‍ර සෑයකට එබඳු වේදනා මාත්‍ර සෑයනක් හටගත්තාම මනසින් ඔය ටික කොටු කරලා හිටන් අර ගන්නවා එකක් වශයෙන් සම්පීඩනය කරගෙන අන්න ඒකෙන් තමයි උපේක්ෂා වේදනා කියන ඒවා හට ගන්නවා නම් දකින්නේ. එහෙනම් මොකද වෙන්නේ? සාමිස වේදනා, නිරාමිස වේදනානික. දැන් අපි දැනගන්න ඕනේ ආමිෂයන්ගෙන් තොරව ඇසකන දිවනාසී ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රියන් පිනවීමට අමතරව නිරාමිස වේදනාවක් තියෙනවා. දැන් අපි එකින් එකට විග්‍රහ කරලා මේ වේදනාව පිළිබඳව තව විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙමු. ඒ නිසා මේ සෑම සින්දනාට එකින් එක මොදින් විග්‍රහ කරලා මතක් කරගන්න මේ ආකාරයෙන් අපි වේදනානුපස්සනාව යලි විග්‍රහ කර දෙනවා. සෑම සින්දනාට යහපතක් වේවා. ඉස්සාවතා චම්හේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා